හොඳයි දරුවනේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදේ 14 වන ඒකකයේ පළවන කොටසයි දරුවනේ අපි තවමත් කතා කරමින් ඉන්නේ. 14 වෙනි ඒකේ විශේෂයෙන්ම දරුවනේ මේ වෙනකොට අපි සාකච්ඡා කරලා අවසන් කරලා තියෙනවා. වැවිලි භෝගාශ්‍රිත නිෂ්පාදනයට දරුවනේ ලංකාවේ ප්‍රධානතම වැවිලි භෝගාකාර තුනක් සම්බන්ධයෙන් දරුවනේ අපි මෙතනදී සාකච්ඡා කරලා සම්පූර්ණයෙන්ම අවසන් කරලා තියෙනවා දරුවනේ. විශේෂයෙන්ම ප්‍රධානතම වැවිලි භෝගයේ විදිහට පළවෙනි ස්ථානයේ හමු වන තේ ආශ්‍රිත නිෂ්පාදන සම්බන්ධයෙන් දරුවනේ අපි කතා කරා. විශේෂයෙන්ම කොළතේ සහ කළුතේ නිෂ්පාදනය ගැන කතා කරා දරුවනේ. ඒ වගේම රබර් ආශ්‍රිත නිෂ්පාදන සම්බන්ධයෙන් දරුවනේ කතා කරා. ඒ වගේම අපි මුලින්ම කතා කරේ මේ වැවිලි භෝග අතර තුන්වෙනි ස්ථානයේ හිමි වන භෝගයේ විදිහට පොල් ආශ්‍රිත නිෂ්පාදනයේදී දරුවනේ පොල් මදය ආශ්‍රිත නිෂ්පාදන, ඒ වගේම පොල් කටු ආශ්‍රිත නිෂ්පාදන සහ පොල් එල් ආශ්‍රිත නිෂ්පාදන ගැන කතා කරා දරුවනේ. අපි දැන් බලාපොරොත්තු වෙනවා මේ 14 වන ඒකකයේ පළවන කොටසට අදාළ දරුවනේ අපි සාරාංශයක් දොළ පුතාලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් මෙහිදී මේ chart මගින් විශේෂයෙන්ම pro chart මගින් අපි මේ එක් එක් නිෂ්පාදන සිදු කරන ආකාරය විස්තර කරන්න දරුවනේ කතා කරන්නේ මේ කතා කරපු කොටස් ටිකේ ආකාර තුනේ වැවිලි භෝග ආකාර තුන සම්බන්ධයෙන් අපි නැවත සාරාංශයක් දරුවත් එක්ක විමර්ශනය කිරීමට අධ්‍යයනය කිරීමටයි දරුවනේ සූදානම් වෙන්නේ. එහෙනම් අපි ඒ කොටස දැන් ආරම්භ කරනවා. මෙතනින් පස්සේ අපිට කෙලින්ම අපි යනවා දරුවනේ 14 වන ඒකකයේ දෙවන කොටසට. කොටස් දෙකකින් අවසන් වෙනවා. විශේෂයෙන් ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ සුළු අපන භෝග ආශ්‍රිත නිෂ්පාදන සම්බන්ධයෙන් දරුවනේ විශේෂයෙන්ම ගම්මිරිස් ආශ්‍රිත නිෂ්පාදන විදිහට කළු ගම්මිරිස් සහ සුදු ගම්මිරිස් සහ කුරුඳු ආශ්‍රිත නිෂ්පාදන සම්බන්ධයෙන් දරුවොත් එක්ක අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා මේ කොටස අවසන් කරලා. හොඳයි දරුවනේ එහෙනම් අපි බලමු. විශේෂයෙන්ම වැවිලි භෝග අතුරින් අපි කතා කරපු ශ්‍රී ලංකාවේ වැඩිම ඒක පුද්ගල පරිභෝජනයක් තියෙන පොල් වලට දරුවනේ වාර්ෂිකව ගෙඩි 116ක වසරකට ගෙඩි 116ක් ප්‍රමාණයක් ඒක පුද්ගල පරිභෝජනය කරනවා මේ පොල් ගත්තාම දරුවනේ. වැවිලි භෝග අතුරින් ශ්‍රී ලංකාවේ වැඩිම ඒක පුද්ගල පරිභෝජනයක් තියෙන පොල් වලට. මේ පොල් වලට වැවිලි භෝග වලින් තුන්වෙනි ස්ථානයේ හිමි වෙන දරුවනේ. මේ වෙනකොට පොල් ආශ්‍රිත නිෂ්පාදන සම්පූර්ණයෙන්ම අපි සාකච්ඡා කරලා අවසන් කළා. ඒ කොටසට අදාළ මේ සාරාංශයක් දරුවනේ කතා කරන්නේ අපි සාරාංශගත කළා. එතකොට මෙතනදී ඔබට පහසු වෙනවා විභාගය සඳහා මේ ඒ අර්ථ දැක්වීම සහ ඒ කරුණු ගලපා ගැනීම අලු කාලයකදී අපි දන්නවා පස්සපත්‍රයට පිළිතුරු සැපීමේදී විභාගත මාදිරියේ ප්‍රශ්න 4ක් තියෙනවා. ඒ ප්‍රශ්න 4ටම පිළිතුරු සපයන්න පැයක පමණ කාලයක් ලැබෙන දරුවනේ. රචනා මාදිරියේ ප්‍රශ්න පත්‍රයේ B කොටස රචනා. ඉතින් රචනා ප්‍රශ්න 4කට දුල පුතාලට උත්තර ලියන්න ඕනේ. එක ප්‍රශ්නයකට පැය භාගය ගානේ. පැය දෙකක කාලයක් හම් වෙනවා රචනා ප්‍රශ්න 4ට. මේක ප්‍රශ්නයකට කොටස් 3ක් තියෙනවා. A කොටස B කොටස සහ C කොටස වශයෙන් ඒ කොටසකට විනාඩි 10ක කාලයක් හම් වෙන්නේ දරුවනේ. ඉතින් ඒ වගේම එක කොටසට ලකුණු 100ක් බැගින් සම්පූර්ණ ප්‍රශ්න කොටස් 3කට ලකුණු 300ක් හම් වෙනවා ඔබට. ඉතින් හිතෙන්දී මනාව කාලය කළමනාකර ගනිමින් අදාළ විෂය කරුණු පමණක් මේ ලිවීම සඳහා විස්තර කරන්න කරුණු සඳහන් කිරීමට ලකුණු හම් වෙනවා. ඒ කරුණක් රූල් දෙක තුනක් විස්තර කිරීමට ලකුණු හම් වෙනවා. මේ අදාළ කීවර්ඩ් එක නැත්නම් අපි විශේෂයෙන්ම හැඳින්වීමට ලකුණු හම් වෙනවා. හොඳයි දරුවනේ එහෙනම් අපි විශේෂයෙන්ම නැවතත් බලාපොරොත්තු වෙන්නේ මේ වැවිලි භෝග අතර තුන්වෙනි ස්ථානයේ හිමි වන පොල් ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන ආකාරය පිළිබඳයි මේ සාරාංශයක් ඔබට ගෙනහැර දක්වන්නේ දරුවනේ. වැවිලි භෝග අතරින් ශ්‍රී ලංකාවේ වැඩිම ඒක පුද්ගල පරිභෝජනයක් තියෙන පොල් වලට දරුවනේ. ඉතින් වාර්ෂිකව මේ වසරකට පොල් ගෙඩි 116ක ප්‍රමාණයක් පුද්ගලයෙකු පරිභෝජනය කරනවා. ඒ නිසා දේශීය පොල් නිෂ්පාදනයෙන් කර්මාන්ත සඳහා ඉතුරු වෙන දරුවනේ 20%ක් 25ක් අතර ප්‍රමාණයක් තමයි කර්මාන්ත සඳහා ඉතුරු වෙන්නේ. ඒක සුවිශේෂිත අවස්ථාවක් විදිහට දරුවන්ට හඳුන්වලා දෙන්න පුළුවන්. මේ දිසිදි නැත්නම් ඩෙසිකේටඩ් පොල් නිෂ්පාදන විශේෂයෙන්ම පොල් මදය ආශ්‍රිත නිෂ්පාදනයක් වන අතර ප්‍රධාන තැනක් ගන්නවා දරුවනේ. ලංකාවේ මේ දිසිදි පොල් නිෂ්පාදන කර්මාන්තයේ වසර 100කට වඩා පැරණි ඉතිහාසයක් සහිත පැරණි කර්මාන්තයක් විදිහට අපිට මේ දිසිදි පොල් කර්මාන්තය දරුවනේ සඳහන් කරන්න පුළුවන්. එහෙනම් විශේෂයෙන්ම අපි මෙතනදී අවධානය යොමු කරතු කරුණු ටිකක් ගැන කතා කරන්න කැමතියි දුවේ පුතේ. මේ වැවිලි භෝග අතුරින් ශ්‍රී ලංකාවේ වැඩිම ඒක පුද්ගල පරිභෝජනයක් තියෙන්නේ පොල් වලට දරුවනේ. ගෙඩි 116ක් වසරකට. ඒක නිසා මේ දේශීය පොල් නිෂ්පාදනයෙන් කර්මාන්ත සඳහා ඉතුරු වෙන දරුවනේ අපි මේ කතා කරපු 120ක් 25ක පමණ ප්‍රමාණයක් තමයි දේශීය නිෂ්පාදනයෙන් දේශීය පොල් නිෂ්පාදනයෙන් කර්මාන්ත සඳහා ඉතුරු වෙන්නේ 120ක් 25ක පමණ ප්‍රමාණයක්. ඒකට හේතුව තමයි මේ වැඩිම ඒක පුද්ගල පරිභෝජනයක් සහිත වැවිලි භෝගයේ විදිහට පොල් අපිට සඳහන් කරන්න පුළුවන් වර්ෂයකට පොල් ගෙඩි 116ක පමණ ප්‍රමාණයක් පුද්ගලයෙකු පරිභෝජනය කරනවා. ඉතින් ඒ නිසා තමයි දරුවනේ මේ පොල් නිෂ්පාදනයෙන් සමස්ත පොල් නිෂ්පාදනයෙන් කර්මාන්ත සඳහා ඉතුරු වෙන්නේ 120ක් 25කට අසන්න ප්‍රමාණයක් දරුවනේ කර්මාන්ත සඳහා ඉතුරු වෙන එකට හේතුවයි අපි සාකච්ඡා කරන්නේ. ඒ වගේම මෙතන අපි දිසිදි පොල් ගැන කතා කරොත් ඩෙසිකේටඩ් පොල් ගැන කතා කරොත් පොල් නිෂ්පාදන පොල් මදය ආශ්‍රිත නිෂ්පාදන අතර ප්‍රධාන තැනක් ගන්න දරුවනේ.
මේ දිසිදි පොල් ශ්‍රී ලංකාවේ දිසිදි පොල් නිෂ්පාදන කර්මාන්තයේ වසර 100කට වඩා පැරණි ඉතිහාසයක් සහිත කර්මාන්තයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඒකත් මෙතන දරුවන්ට පැහැදිලි කරලා දෙන්න අවශ්‍ය වෙනවා මේ සාරාංශයේදී. දිසිදි පොල් කියන්නේ දරුවනේ උසස් මට්ටමේ ප්‍රමිති පවත්වා ගනිමින් පොල්ගුඩියේ කුරුට්ට ප්‍රවේශමෙන් ඉවත් කරාට පස්සේ කැබලි කරලා මනාව වියන ලද පිරිසුදු ආහාර ද්‍රව්‍යයක් ලද දරුවනේ දිසිදි පොල් හඳුනාගත හැකි ලක්ෂණ තමයි ඒ දිසිදි පොල් පැහැයෙන් පොල් මදේ සුදට සමානයි දරුවනේ. ඉතින් මේවා සාකච්ඡා කරලා තියෙන්නේ අපි. කිරි රසයේ සමග මදක් පැණි රසයේම සූ ප්‍රණීත ආහාරයක් විදිහට අපිට දිසිදි පොල් හඳුන්වලා දෙන්න පුළුවන්. දිසිදි පොල් උසස් මට්ටමේ ප්‍රමිති පවත්වා ගැනීමෙන් පොල් ගෙඩිය කුරුට්ට ප්‍රවේශමෙන් ඉවත් කිරීමෙන් පසු කැබලි කරලා මේක යන්ත්‍රානුසාරයෙන් මනාව වේලලා ඇසිරීමෙන් පිරිසුදු ආහාර ද්‍රව්‍යයක් විදිහට නිපදවන දිසිදි පොල් පැහැයෙන් පොල් මදෙන් සුදට සමානයි දරුවනේ. කිරි රසයේ සමග මදක් පැණි රසයේම සූ ප්‍රණීත රසයක් මේ දිසිදි පොල් වල දක්නට ලැබෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ දිසිදි පොල් සඳහන් කරන්න අවශ්‍ය දරුවනේ මෙතනදී මේවා යොදා ගන්නවා චොකලට්, කේක්, බිස්කට්, රස කැවිලි හා ශනික ආහාර නිෂ්පාදනය සඳහා දිසිදි පොල් යොදා ගන්නවා දරුවනේ. මේ දිසිදි පොල් මෙට්‍රික් ටන් එකක් නිෂ්පාදනය කිරීම සඳහා සාමාන්‍යයෙන් අපි කියනවා දරුවනේ මෙට්‍රික් ටන් එකක් නිෂ්පාදනය කරන්න පොල් ගෙඩි 7797ක ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඒකත් මෙතනදී මතක් කරන්න අවශ්‍යයි. දිසිදි පොල් යොදාගෙන මේ සිදු කරන ආශ්‍රිත නිෂ්පාදනයේ චොකලට්, කේක්, බිස්කට්, රස කැවිලි වගේම දරුවනේ ශනික ආහාර නිෂ්පාදනය සඳහා දිසිදි පොල් යොදා ගන්නවා. ඒ වගේම මේ දිසිදි පොල් මෙට්‍රික් ටන් එකක් නිෂ්පාදනය කරන්න දරුවනේ සාමාන්‍යයෙන් පොල් ගෙඩි 7797ක පමණ ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඒකත් මේදී සඳහන් කිරීම වැදගත්. ඇමරිකා එක්සත් ජනපදයේ ඉරානය හා ඊජිප්තු වෙන රටවල් ලංකාවේ ප්‍රධාන දිසිදි පොල් මුදලි ගන්න රටවල්. ලංකාවෙන් ප්‍රධාන වශයෙන්ම දිසිදි පොල් මිලදී ගන්න රටවල් විදිහට අහුවොත් දරුවනේ ඔබට සඳහන් කරන්න පුළුවන්. ඇමරිකා එක්සත් ජනපදයේ ඉරානය ඊජිප්තු යන රටවල් තමයි දරුවනේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන දිසිදි පොල් මිලදී ගන්න රටවල් වෙන්නේ. මිලදී ගන්නවා. මේ දිසිදි පොල් දේශීය පරිභෝජනය සඳහා යොදා ගනු ලබන්නේ ඉතා සුළු ප්‍රමාණයක්. ප්‍රධාන වශයෙන් අපනයනය සිදු කරනවා. එහෙනම් ඒකත් මෙතනදී සාරාංශගත කරලා දක්වන්න පුළුවන් දරුවනේ. ප්‍රධාන වශයෙන්ම ලංකාවේ දිසිදි පොල් මිලදී ගන්නවන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ ඉරානය සහ ඊජිප්තුව දරුවනේ. ඒ වගේම දිසිදි පොල් දේශීය පරිභෝජනය සඳහා යොදා ගන්න ඉතාම සුළු වශයෙන් ප්‍රධාන වශයෙන් මේ දිසිදි පොල් අපනයනය සඳහා යොදා ගන්නද අපනයන කිරීම සඳහායි දිසිදි පොල් නිෂ්පාදනය කරන්නේ. දිසිදි පොල් නිෂ්පාදන ක්‍රියාවලියේ පියවර ටික දරුවනේ අපි සාකච්ඡා කරන්න යන්නේ. මේක සාරාංශගත කිරීමක් වශයෙන් විශේෂයෙන්ම මේකකේ පළවන කොටස දරුවනේ මේ 14 වන එකකේ පළවන කොටසේ අවසන් භාගයට ඔබ ලැබිලා ඉන්නේ. මේ කරුණු ටික අපි සාරාංශයක් විදිහට ගෙන හැර දැක්වීමක් දරුවනේ කරන්නේ මේ chart එක. මගින් ෆ්ලෝ chart එකකින් මේ බලන්න දරුවනේ දිසිදි පොල් නිෂ්පාදන ක්‍රියාවලියේ පියවර මේ ආකාරයට අපි chart එකකින් දක්වනවා දරුවනේ විශේෂයෙන් මේ සාරාංශගත කිරීමේදී පොල් ගෙඩි පදම් කිරීම අපි සාකච්ඡා කරලා තියෙන දරුවනේ ඉන් අනතුරුව පදම් කරන ලද පොල් ලෙඩි ගසා ගැනීම කටුව ඉවත් කිරීම සිදු කරනවා දරුවනේ පළපුරුදු කම්කරුවන් විසින් විශේෂිත උපකරණයක් භාවිතා කළ ඒ සඳහා ප්‍රවේශමින් මේ කටුව කොටස් වලට කඩලා ඉවත් කරගනු ලබනවා දරුවනේ. ඉන් අනතුරුව මේ මදය ඉවත් කරගෙන එහි කුරුට්ට ඉවත් කිරීම කරනවා දරුවනේ. ඉවත් කරන කුරුට්ට මගින් කුරුට්ට තෙල් නිෂ්පාදනය සඳහා යොදා ගන්නවා දරුවනේ. ඉන් අනතුරුව ජීවාණු හරණය කරන අවස්ථාවයි දරුවනේ. මේ ජීවාණු හරණය කිරීම සඳහා මේදී අර ඉවත් කරන පොල් කටු යොදා ගන්නවා දරුවනේ. ජීවාණු හරණය කිරීමට අවශ්‍ය තාපය ලබා ගැනීම සඳහා මෙහිදී ඉවත් කරන ලද පොල් කටු මේ සඳහා යොදා ගන්න පුළුවන් දරුවනේ. ඊට පස්සේ මදේ කැපීම සිදු කරනවා දරුවනේ. ඉන් අනතුරුව වියලීමෙන් අනතුරුව ශ්‍රේණිගත කර දරුවනේ ඇසිරීම සිදු කරනවා. මෙයයි විශේෂයෙන්ම දිසිදි පොල් නිෂ්පාදන ක්‍රියාවලියේ පියවර ටික දරුවනේ මේ එක් පියවරයන් වල අතරමැද හිස්තයන් තිබෙලා ව්‍යුහගත මාදිරී ප්‍රශ්න වලට ඔබෙන් අහන්න පුළුවන් දරුවනේ මේ ඉතිරි පියවරන් සම්පූර්ණ කරන්න කියලා. ඒ අවස්ථාවේදී සිදු කරන කාර්යයන් එක් පියවරේදී සිදුවන කාර්යයන් ක්‍රියාවලින් සඳහන් කරන්න කියන්නත් පුළුවන් දරුවනේ. ඉතින් එහෙනම් මේක මතක තියාගන්න දිසිදි පොල් නිෂ්පාදනයේ ක්‍රියාවලියේ පියවර 1යි 2යි 3යි 4යි 5යි වර්ධන 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි පියවර 9ක් ඔස්සේ මේ ක්‍රියාවල සිදු කරලා තියෙන දරුවනේ. එහෙනම් බලන්න. අපි බලමු මේක ටිකක් highlight කරලා දාමු දරුවනේ. විශේෂිත අවස්ථාවක් විදිහට පොල් ගෙඩි පදම් කිරීම. ඉන් අනතුරුව පොල් ගෙඩි ලෙලි ගැසීම කරනවා දරුවනේ ඔබ දන්නවා. පොල් ලෙලි ඉවත් කරන යන්ත්‍රයක් හෝ පොල් උලක් මගින් මේ ආකාරයට පදම් කරන ලද පොල් ලෙලි ගසා ගැනීම සිදු කරනවා. ඊට පස්සේ පළපුරුදු කම්කරුවන් මගින් දරුවනේ විශේෂිත උපකරණයක් භාවිතා කරලා කටුව ඉවත් කිරීම, කොටස් වල කඩලා කටුව ඉවත් කරනවා දරුවනේ. ඊට පස්සේ මේ ලබා ගන්න මදේ කුරුට්ට ඉවත් කරනවා. ඉන් අනතුරු ජීවාණු හරණ ක්‍රියාවලිය දරුවනේ. මේදී
අපි දන්නවා ඉවත් කරන ලද පොල් කටු විශේෂයෙන්ම මෙහිදී මේ ජීවාණු හරණය කර ගැනීම සඳහා අවශ්‍ය තාපය ලබා ගැනීමට භාවිතා කරනවා දරුවනේ පොල් කටු. ඒ වගේම මදේ කැපීමත් වියලා ගැනීමත් ඒවා ශ්‍රේණිගත කරලා පැක් කිරීම සිදු කරනවා දරුවනේ. ශ්‍රේණිගත කිරීමෙන් අනතුරු ඇසිරීමේ ක්‍රියාවලිය දරුවනේ සිද්ධ වෙන්නේ. හොඳයි දරුවනේ. ඉන් අනතුරු බලන්න මේ එක් එක් ක්‍රියාවලියක් විස්තර කරලා තියෙනවා දරුවනේ. පදම් කරන ආකාරය, ලෙල්ල ඉවත් කරන ආකාරය අපි ඒවා සාකච්ඡා කරලා තියෙන දරුවනේ. පොල් කටු ඉවත් කර ගන්න ආකාරය, කුරුට්ටි ඉවත් කර ගන්න ආකාරය, ඒ වගේම කැපීම හා සේදීම සිදු කරන ආකාරය, ජීවාණු හරණය සිදු කරන ආකාරය, කුඩා කැබලි වලට වෙන් කිරීම සිදු කරන ආකාරය, වියලීම සිදු කරන ආකාරය, ඇසුරුම් කිරීම හා ගබඩාව කිරීම සිදු කරන ආකාරය පිළිබඳ සඳහන් කරලා තියෙනවා. පොල් තෙල් වලට කලින් දරුවනේ අපි එක සැරයක් ඒ ටික නැවතත් කතා කරගෙන යමු. මෙන්න දරුවනේ chart එක. එහෙනම් මුලින්ම තිබෙන්නේ පොල් ගෙඩි පදම් කිරීම. සීසනින් එකේදී කරන්නේ දරුවනේ ඔබට මතකයි පැසුණු පොල් ගෙඩි තෝරගෙන ඒවා සෙන්ටිමීටර 50ක් 60ක් පමණ උසට ගොඩ ගහලා දරුවනේ පදම් වීම පිටස මාස 2ක් පමණ පොල් අතුලින් වහලා තියෙනවා. ඒ වගේම පොල් ලෙල්ල ඉවත් කිරීමේදී දරුවනේ පදම් කරගත්ත පොල් ගෙඩි පොල් උලක් මගින් හෝ පොල් ලෙලි ගහන යන්ත්‍රයක් මගින් දරුවනේ පොල් ලෙලි ඉවත් කරන යන්ත්‍රයක් මගින් ලෙලි ගහලා පොල් ලෙල්ල ඉවත් කර ගැනීම සිදු කරගන්න. ඊට පස්සේ දරුවනේ පොල් කටුව ඉවත් කරන්න ඕනේ. පුහුණු කාම්කරුවන් ලවා විශේෂිත උපකරණයක් භාවිතයෙන් දරුවනේ පොල් මදයට හානි නොවන විදිහට මේ පොල් කටුව කොටා කැබලි වලට කඩලා තමයි ඉවත් කර ගැනීම සිදු කරගන්නේ. ඉන් අනතුරුව දරුවනේ පොල් කුරුට්ටි ඉවත් කිරීමේ පියවරයි දරුවනේ. පොල් මදේ වටා තියෙන දුඹුරු පැහැති ආවරණය දරුවනේ විශේෂිත පිහියක් ආධාරයෙන් කුරුටු ගෑම ඒ වගේම මෙහිදී තේරීමක් සිදු කළා. ප්‍රරෝහණය වූ හානි වූ පොල් මද ඉවත් කරනවා. පැලපිහි කියන්නේ ප්‍රරෝහණය වෙලා තියෙන පොල් මද. වගේම හානි වෙච්ච පොල් මද දරුවනේ මේකෙදී ඉවත් කර දැමීමක් සිදු කර ගන්න ඕනේ. දිසිදි පොල් නිෂ්පාදනයේ ඒ කොටස් යොදා ගන්නේ නැහැ. හානි වෙච්ච සහ පැලවුණු පොල් දරුවනේ යොදා ගන්නේ නැහැ. ප්‍රරෝහණය වූ පැලපිහි කියලා කියන්නේ කැපීම හා සේදීමේ දරුවනේ මේ කුරුට්ටි ඉවත් කළ පොල් මදේ කපලා පිරිසුදු වතුරෙන් හොඳින් හොද ගන්න ඕන දරුවනේ. පළදු කොටස් තියෙනවා නම් මේ අවස්ථාවේදී නැවත ඉවත් කිරීම සිදු කරන්න පුළුවන් දරුවනේ පිරිසුදු කිරීමේ කැපීම හා සේදීමේදී. ඊට පස්සේ ස්ටෙරිලයිසේෂන් පියවර, ජීවාණු හරණය කිරීම පියවර. මේ විදිහට කපාගත්ත පොල් මද කැබලි දරුවනේ නටන උණු ජලයේ මිනිත්තු 1:00ක පමණ කාලයක් ගිල්ලුවා තබලා ජීවාණු හරණය සිදු කරගන්න පුළුවන්. නටන උණු ජලයට අමතරව දරුවනේ සෙල්සියස් 88ත් 93ත් අතර උෂ්ණත්වයේ පවතින වාෂ්ප වලට මේක මතක ඇති ඔබට මිනිත්තු 5ක පමණ කාලයක් නිරාවරණය කිරීමේ සැල්මොනෙල්ලා වැනි ඇහිතකට බැක්ටීරියා වල ක්‍රියාකාරීත්වයේ නිෂේධනය සිදු කරගන්න පුළුවන්. අපි සාකච්ඡා කරලා තියෙනවා. ඊට පස්සේ කුඩා කැබලි වලට වෙන් කර ගැනීමෙන් දරුවනේ ජීවාණු හරණය කරන ලද පොල් මද කැබලි යන්ත්‍රානුසාරයෙන් අවශ්‍ය ප්‍රමාණයට හඩේට කපා ගන්න පුළුවන්. මේ කොටස් සියුම්, රළු, මධ්‍යම ආදී විදිහට දරුවනේ අපිට කොටස් කරගන්න වෙන් කරගන්න පුළුවන්. ඊට පස්සේ වියලීමේදී කුඩා කැබලි වලට වෙන් කරගත් පොල් මද කැබලි වියලන එක තබා ප්‍රශස්ත උෂ්ණත්වයකට හා කාලයකට නිරාකරණය කර රත්තු වාතයේ තෙතමන ප්‍රතිශතයේ 3ක් පමණ තෙක් වේලා ගැනීම සිදු කරගන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම ඇසුරුම් කිරීම හා ගබඩා කිරීම ඊළඟට මේ වියලන ලද දිසිදි පොල් දරුවනේ ඒවායේ කොටස් වල ප්‍රමාණ අනුව හලලා ඇසුරුම් කිරීම සිදු කරන්න පුළුවන්. පැකින් එක ගහන්න පුළුවන් තමයි. අසුරු ලද දිසිදි පොල් සිසිල් වියලි තත්ත්වයට තමයි ගබඩා කරලා තියෙන දරුවනේ. ඒ වගේම මේකෙදී ඉවත් කරන ලද පොල් කුරුට්ට, කුරුටු තෙල්, ක්‍රූඩ් ඔයිල් නිෂ්පාදනයට යොදා ගන්නවා. ඉවත් කරන පොල් කටු දරුවනේ මේ ජීවාණු ක්‍රියාවලියට අවශ්‍ය උණු ජලය සකසා ගැනීමට භාවිතා කරන්න පුළුවන් මේ ඉවත් කරන ලද පොල් කටු. එහෙනම් විශේෂයෙන්ම අපි කතා කරේ ඒකයි දරුවනේ දිසිදි පොල් නිෂ්පාදන ක්‍රියාවලියේ පියවර ටිකයි කතා කරේ. පොල් තෙල් කියලා කියන දරුවනේ පොල් ගෙඩිය තුල තියෙන සුදු මදයත් ඒහා බැඳුණු තද දුඹුරු වර්ණයෙන් යුතු කුරුටු තට්ටුවත් කොකනට් අපි කියන දරුවනේ විශේෂයෙන්ම ඒ කුරුටු තට්ටුව කානල් එක කියලා අපිට කියනවා දරුවනේ. අධික පීඩනයක් සහිත යාන්ත්‍රික ක්‍රියාවලියකට භාජනය කිරීමෙන් හෝ ද්‍රාව නිස්සාරණ ක්‍රමයේ මගින් හෝ ලබා ගන්නා ද්‍රව්‍ය තමයි දරුවනේ පොල් තෙල් කියලා හඳුන්වන්නේ. අපි කලින් සාකච්ඡා කරලා තියෙන්නේ. එනම් පොල් තෙල් සකස් කරන ප්‍රධාන ක්‍රම දෙකයි දරුවනේ තෙත් ක්‍රමය හා වේලි ක්‍රමය යටතේ පොල් තෙල් සකස් කිරීම සිදු කරනවා. මේ ක්‍රම වලට පොල් තෙල් නිස්සාරණය සිදු කරන ආකාරයේ බලන දරුවෝ වේලි ක්‍රමයේදී 6ට අඩු තෙතමනයක් සහිත කොප්පරා මේ සඳහා යොදා ගන්න ලබන්නේ දරුවනේ. කොප්පරා නිෂ්පාදනය ගැන අපි කතා කරා. පොල් මදේ ආශ්‍රිත නිෂ්පාදනයක් විදිහට කොප්පරා දරුවනේ පළතුරක් විදිහට සකස් කර ගන්නවා. ඒ වගේම තෙල් සිඳීම සඳහා මේ කොප්පරා කැබලි කරලා පොල් තෙල් නිෂ්පාදනයේ සඳහාත් යොදා ගන්නවා දරුවනේ. එහෙනම් අපි මුලින්ම වියලි ක්‍රමයට පොල් තෙල් නිස්සාරණය සිදු කර ගන්න ආකාරය කතා කරන්නේ. මේකෙදි
106ට අඩු තෙතමනයක් සහිත කොප්පරා යොදා ගන්න දරුවනේ. යන්ත්‍රයක් මගින් කුඩා කැබලි වලට වෙන් කිරීම සිදු කරනවා මේව. ඉන් අනතුරුව පොල් තෙල් නිස්සාරණය කිරීම සිදු කර ගන්නවා. ඇඹරීමෙන් බොර තෙල් වෙන් කර ගන්න අවශ්‍යයි දරුවනේ මේ ආකාරයට. එහෙනම් අපද්‍රව්‍ය අවක්ෂේප වීමට ඉඩ හැරීමේ හිඩහැර පෙරීමට ලක් කිරීමෙන් අපිට පිරිසිදු පොල් තෙල් ලබා ගන්න පුළුවන්. එහෙනම් බලන්න පියවර. වේලි ක්‍රමයේදී 106ට අඩු තෙතමනයක් සහිත කොප්පරා දරුවනේ මේ සඳහා තෝරගන්න. 106ට අඩු තෙතමන ප්‍රතිශතයක් සහිත කොප්පරා යොදා ගන්න. මේ කොප්පරා යන්ත්‍රයක් මගින් කුඩා කැබලි වලට වෙන් කරනවා දරුවනේ. පොල් තෙල් නිස්සාරණය කර ගන්නවා. මේකදී ඇඹරීමෙන් බොර තෙල් වෙන් කර ගන්න ඕනේ අවශ්‍ය දරුවනේ. මේ වයින් අපද්‍රව්‍ය අවක්ෂේප වීමට ඉඩ හැරලා අපිට තෙල් වෙන් කර ගන්න පුළුවන්. අවසානයේ පිරිසුදු පොල් තෙල් අපිට ලබා ගන්න පුළුවන්. පුරුසුදු පොල් තෙල් නිස්සාරණය කර ගන්න අවස්ථාව තියෙනවා. කුඩා පරිමාණ නිෂ්පාදන තත්ත්වයටදී ඉහත ක්‍රමය අනුගමනය කරනවා දරුවනේ. වේලි ක්‍රමයෙන් පොල් තෙල් නිස්සාරණය. ඒ වගේම මධ්‍ය හා මහා පරිමාණ පොල් තෙල් නිෂ්පාදනයේදී භාවිතා කරන පියවර ටික දැක්කොත් අපි දැන් කතා කරන්න යන්නේ පියවර ටික අපිට හඳුන්වලා දෙන්න යන්නේ සාරාංශගත කිරීමේදී. මධ්‍ය හා මහා පරිමාණ පොල් තෙල් නිෂ්පාදනයේදී භාවිතා කරන පියවර ටික. මුලින්ම කොප්පරා කැපීමේ යන්ත්‍රය දානවා දරුවනේ. හුමාල බොයිලරයට දැමීම. එහිදී තෙල් නිස්සාරණය කර ගන්න පුළුවන්. බොර තෙල් ටැංකියකට බොර තෙල් නිස්සාරණය කරන බොර තෙල් ගබඩා ටැංකියකට යවලා අවක්ෂේප ටැංකිය වලට යවනවා දරුවනේ. ඊට පස්සේ එතෙන්දී පෙරීම, ගබඩා කිරීම, පරිමාව හෝ බර අණුව ස්වයංක්‍රීය පුරවන යන්ත්‍ර වලට යවනවා දරුවනේ. එහෙනම් බලන්න. මෙන්න මධ්‍ය හා මහා පරිමාණ පොල් තෙල් නිෂ්පාදනයේ භාවිතා කරන පියවර ටික කොප්පරා කැපීමේ යන්ත්‍රයකට දානවා දරුවනේ දෙවෙනි අවස්ථාවේ මේ කොප්පරා. ඊළඟ පියවරේදී හුමාල බොයිලරයට දමනවා දරුවනේ ඒව. හුමාල බොයිලරයට යවනවා. එතෙන්දී තෙල් නිස්සාරණය කරනවා දරුවනේ බොර තෙල් ගබඩා ටැංකියක් වෙත යවනවා. ඒව අවක්ෂේප ටැංකිය වලට යවනවා දරුවනේ. පෙරනවා ගබඩා කිරීම. පරිමාව හෝ බර අණුව ස්වයංක්‍රීය පුරවන යන්ත්‍ර වලට යවනවා. මේක තමයි මධ්‍ය හා මහා පරිමාණ පොල් තෙල් නිෂ්පාදනයේදී භාවිතා කරන පියවර ටික දරුවනේ. කුඩා පරිමාණ නිෂ්පාදන තත්ත්වයටදී ඉහත ක්‍රමය අනුගමනය කරනවා. මධ්‍ය හා මහා පරිමාණ පොල් තෙල් නිෂ්පාදනයේ අනුගමනය පියවර ටික දරනවා මේක එල්ලාජ් කරලා පෙන්වලා තියෙනවා. බාන්න ප්‍රමාණය විශාල කරලා පෙන්නතර කොප්පරා කැපීමේ යන්ත්‍රයකට දානවා. කලින් ක්‍රමයේ භාවිතා කරන්නේ කුඩා පරිමාණ නිෂ්පාදන යටතේ නිෂ්පාදනය කරන්න භාවිතා කරේ අපි අර කතා කරපු තෙත් ක්‍රමේ. මධ්‍ය හා මහා පරිමාණ පොල් තෙල් නිෂ්පාදනයේදී පියවර ටිකයි නැවතත් පෙන්වලා තියෙන්නේ. කොප්පරා කැපීමේ යන්ත්‍රයකට දැම හුමාල බොයිලරයට යවීම. එතනින් තෙල් නිස්සාරණය කර ගන්නවා දරුවනේ. බොර තෙල් ගබඩා ටැංකියකට යවනවා දරුවනේ. එහිදී අවක්ෂේප ටැංකිය වලට යවනවා. අවක්ෂේප ටැංකිය වලට නම් පෙරා ගන්නවා. පෙරලා ගබඩා කිරීම සිදු කරනවා දරුවනේ. ඒ අනුව පරිමාව හෝ බර අණුව ස්වයංක්‍රීය පුරවන යන්ත්‍ර වලට මේවා යවීම සිදු කරනවා. ඒකත් මතක තියාගන්න. තෙත් ක්‍රමය. මෙම ක්‍රමයේදී පොල් කිරි උණු කිරීමෙන් ජලය වාෂ්ප කරලා යවලා තෙල් වෙන් කර ගැනීම සිදු කරන්නේ. ඒකත් අපි කිව්වත් සිද්ධාන්ත පාඩම් වලදී විශේෂයෙන්ම ග්‍රාමීය නිවෙස්වල පොල් තෙල් නිස්සාරණය කරගෙන පොල් තෙල් හිඳ ගැනීමේදී මේ ක්‍රියාවලිය තමයි බොහෝ විට භාවිතා කරන දරුවනේ. පොල් ගාලා නේද පොල් කිරි අරගෙන ඒක ජලයේ උණු කරනවා රත් කරලා දරුවනේ මේ ජලයේ වාෂ්ප වෙන සලස්සලා පොල් තෙල් නිස්සාරණය කර ගැනීමක් සිදු වෙන දීර්ඝ කාලයක් ගත වෙනවා. මේ විදිහට නිෂ්පාදනය කරන පොල් තෙල් කල් තබා ගන්න පුළුවන් කාලය අඩුයි කියලා අපි කතා කරා දරුවනේ. ඉතින් අනිත් ක්‍රමයට වඩා මේ වගේ නිෂ්පාදනය කරන පොල් තෙල් කල් තබා ගැනීම කාලය අඩු වෙනවා කියලාත් අපි කිව්වා. මේ ක්‍රමයේදී පොල් කිරි උණු කිරීමෙන් ජලය වාෂ්ප කරවලා පොල් තෙල් වෙන් කර ගැනීම සිදු කරන්නේ. තෙත් ක්‍රමයේදී. මේ ක්‍රමයේදී පොල් කිරි උණු කිරීමෙන් පොල් කිරි වල තියෙන ජලය වාෂ්ප කරලා යවලා පොල් තෙල් වෙන් කර ගන්නවා. මේ තෙත් ක්‍රමවල තියෙන වාසි හා අවාසි කතා කරොත් ඉහත ක්‍රමවල කියන්නේ වියලි ක්‍රමයේ සහ තෙත් ක්‍රමවල තියෙන වාසි අවාසි ගැන දරුවනේ අපි කතා කරන්න යන්නේ. මුලින්ම බලමු මේ වියලි ක්‍රමයේ මගින් පොල් තෙල් නිස්සාරණය සිදු කරන වාසි. ඒකෙදී වාසි විදියට අපිට වියලි ක්‍රමයේ මගින් පොල් තෙල් නිස්සාරණයේදී වැඩි තෙල් ප්‍රමාණයක් නිස්සාරණය කර ගන්න පුළුවන්. අවාසියක් තමයි යන්ත්‍රෝපකරණ අවශ්‍ය වෙනවා මේ සඳහා. යන්ත්‍ර මගින් තමයි මේ කොප්පරා කැබලි බවට වෙන් කිරීම සිදු කරන්නේ. නම් ඒ සඳහා යන්ත්‍ර තෙල් හිඳීමේ යන්ත්‍ර අවශ්‍ය වෙනවා. වාසි තමයි වැඩි තෙල් ප්‍රමාණයක් ඒ ක්‍රමයේ මගින් නිස්සාරණය කර ගන්න පුළුවන් අපිට. අවාසි තමයි යන්ත්‍රෝපකරණ අවශ්‍ය වෙනවා. තෙත් ක්‍රමයේ වාසි අපි දැන් කතා කරමු. තෙත් ක්‍රමයේ වාසි වලට ගත්තොත් සරල ක්‍රමයක් යන්ත්‍රෝපකරණ අවශ්‍ය වෙන්නේ නැහැ. අවාසි තමයි නිස්සාරණයේ කාර්යක්ෂමතාව අඩුයි. මේ ඉහත ප්‍රධාන ක්‍රම දෙකට අමතරව ද්‍රාවක නිස්සාරණ ක්‍රමයෙන්ද පොල් තෙල් නිස්සාරණය කරන්න පුළුවන්. තෙත් ක්‍රමයේ සහ වියලි ක්‍රමයට අමතරව ද්‍රාවක නිස්සාරණ ක්‍රමයේ මගිනුත් පොල් තෙල් වෙන් කර ගැනීම සිදු කර ගන්න පුළුවන්. පොල් තෙල් නිස්සාරණය කර ගන්න පුළුවන්. එහෙනම් පොල් තෙල් නිස්සාරණය කර ගන්න ක්‍රම තුනක් තෙත් ක්‍රමයේ වියලි ක්‍රමයේ සහ ද්‍රාවක නිස්සාරණ ක්‍රමයේ මගින් පොල් තෙල් නිස්සාරණය කර ගන්න
අවස්ථාව සහ හැකියාව තියෙනවා දරුවනේ. ඒකත් විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. පිරිසුදු පොල් තෙල් ගැන අපි කතා කරමු. මේ වර්ජින් කොකනට් ඔයිල් ඊටමත් සෞඛ්‍යාර්ථ ලෙස වේලගත් හා සිහින්ව ගාගත් හොඳින් මේරු පොල් මදය එහි ස්වභාවික රසය හා සුවඳ ඒ විදිහෙන්ම රැකගනිමින් අඩු උෂ්ණත්ව තත්ත්වයට නිස්සාරණය කර පොල් තෙල් තමයි දරුවනේ මේ වර්ජින් කොකනට් ඔයිල් නැත්නම් සුපිරිසුදු පොල් තෙල් විදිහට අපි හඳුන්වන්නේ. සාපේක්ෂව වැඩි විටමින් ප්‍රමාණයක් ඒ වගේම ප්‍රතිඔක්සිකාරක ප්‍රමාණයක් දරුවනේ මේ සුපිරිසුදු පොල් තෙල් වල වර්ජින් කොකනට් ඔයිල් වල අන්තර්ගතයි. විශේෂයෙන්ම පිරිසුදු බවින් ඉහළයි, ආයු කාලය වැඩි, කල් තබා ගන්න පුළුවන් කාලය වැඩි, මුඩු වීමට භාජනය වෙන්නේ නැහැ දරුවනේ. එහෙනම් ඒක විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. සුපිරිසුදු පොල් තෙල් ඊටාම සෞඛ්‍ය ආරක්ෂිත ලෙස වේලගත් සිහින්ව ගාගත් හොඳින් මේරු පොල් මදේ එහි ස්වභාවික රසය හා සුවඳ ඒ අයුරින්ම රැකගනිමින් අඩු උෂ්ණත්ව තත්ත්වයටදී නිස්සාරණය කළ පොල් තෙල් තමයි දරුවනේ අපි මේ සුපිරිසුදු පොල් තෙල් කියලා හඳුන්වන්නේ. ඔබට මතකයි මේ අපි සාකච්ඡාවේදී කතා කරා. ඒ වගේම සාපේක්ෂව වැඩි විටමින් ප්‍රමාණයක් හා ප්‍රතිඔක්සිකාරක ප්‍රමාණයක් අඩංගු වේ දරුවනේ. පිරිසිදු බවින් ඉහළයි, ආයු කාලය වැඩි, මුඩු වීමට භාජනය වෙන්නේ නැහැ. ඒක සඳහන් කරන්න අවශ්‍යයි. මුඩු වීමට භාජනය වෙන්නේ නැහැ දරුවනේ. පොල් කටු ආශ්‍රිත ප්‍රධාන නිෂ්පාදනයක් වන සක්‍රීය අඟුරු නිෂ්පාදනය. පොල් කටු ආශ්‍රිත නිෂ්පාදනයක් වන සක්‍රීය අඟුරු නිෂ්පාදනයේ දරුවනේ. පොල් කටු සීමිත ඔක්සිජන් ප්‍රවාහයක් යටතේ දහනය කිරීමයි දරුවනේ සිදු කරන්නේ මේකේ. පොල් කටුවේ ඇති මූලද්‍රව්‍ය වන හයිඩ්‍රජන්, නයිට්‍රජන් වැනි දෑ ඉවත් කරලා කාබන් බවට පත් කරනවා. එහෙනම් ඒකත් විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. මේකෙදි පොල් කටුව සීමිත ඔක්සිජන් ප්‍රවාහයක් යටතේ දහනය කිරීමෙන් දරුවනේ පොල් කටුවේ තියෙන මූලද්‍රව්‍ය වෙන හයිඩ්‍රජන් සහ නයිට්‍රජන් වැනි දෑ ඉවත් කරලා ඒවා කාබන් බවට පත් කිරීමයි මෙහිදී සිදු වෙන්නේ. සක්‍රීය කාබන් වල ප්‍රයෝජන විත වායු සමීකරණ වැනි ගෑස් සහ වායු පරීම සම්බන්ධ කාර්යයන් සඳහා යොදා ගන්නවා දරුවනේ. සක්‍රීය කාබන් රසදී ඉවත් කිරීම, ඡායා පිටපත් මුද්‍රණය වැනි රසායනික ක්‍රියාවන් සඳහා දරුවනේ යොදා ගන්නවා. සක්‍රීය කාබන් වල ප්‍රයෝජන බීම වර්ග නිෂ්පාදනයේ භාවිත කරන ජලයේ ක්ලෝරින් රහිත කිරීමට, ක්ලෝරින් ඉවත් කිරීමට දරුවනේ පාලත්තා කරනවා සක්‍රීය කාබන්. බියර්, පළතුරුසු, වයින් වැනි බීම නිෂ්පාදන කර්මාන්තය සඳහා විවිධ වර්ගයේ ඖෂධ නිෂ්පාදන කර්මාන්ත සඳහා දරුවනේ කවුද යොදා ගනු ලබනවා මේ සක්‍රීය කළ කාබන්. රත්තරන් ආකාර වලින් රත්තරන් නිස්සාරණය කර ගැනීම සඳහා සක්‍රීය කළ කාබන් යොදා ගන්නවා. බැටරි නිෂ්පාදනයේ න්‍යෂ්ටික බල නිපදවීම වැනි විශේෂ කාර්යයන් සඳහා යොදා ගන්නවා. ඒ වගේම කාර්මික කරණයේදී නිපද වෙන අපද්‍රව්‍ය නිස්තාරණය කිරීමට, ජලය පිරිසුදු කිරීමට දරුවනේ මේ සක්‍රීය කළ කාබන් යොදා ගන්නවා. කාබන් ෆිල්ටර්ස් කියලා එම ඔබ අහලා තියෙනවා මතකයි. මෙන්න පොල් එළිය ආශ්‍රිත නිෂ්පාදන ටික දරුවනේ. පොල් එළිය ආශ්‍රිත නිෂ්පාදන මෙබන් පොල් කෙඳි ආශ්‍රිත, කොහුබත් ආශ්‍රිත සහ පොල් එළි කැබලි ආශ්‍රිත නිෂ්පාදන විදිහට අපිට වර්ග කරන්න පුළුවන්. මෙන්න පොල් ලෙල්ල නැත්නම් පොල් එළි ආශ්‍රිත නිෂ්පාදන විදිහට අපිට සඳහන් කරන්න පුළුවන් අංක 1. පොල් එළි ආශ්‍රිත නිෂ්පාදන විදිහට අංක 1 අපි සඳහන් කරනවා. පොල් එළි ආශ්‍රිත නිෂ්පාදනයක් විදිහට පොල් කෙඳි ලබා ගන්නවා දරුවනේ. ඒ පොල් කෙඳි විදිහට අපිට ඔබට සඳහන් කළා මතකයි වයිට් ෆයිබර් සහ බ්‍රවුන් ෆයිබර්, සුදු කෙඳි සහ දුඹුරු කෙඳි කියලා අපි දෙකක් කතා කරා දරුවනේ. ඒ වගේම අංක 2 අපිට සඳහන් කරන්න පුළුවන් කොහුබත් ආශ්‍රිත නිෂ්පාදන තියෙන දරුවනේ. ඒ වගේම අංක 3 අපි කතා කරනවා පොල් එළි කැබලි ආශ්‍රිත නිෂ්පාදන තියෙනවා. පොල් එළි කැබලි ආශ්‍රිත නිෂ්පාදන තියෙනවා. ඒකත් විශේෂයෙන් තංකා ගන්න ඕනේ. මේ බලන්න කොහු ආශ්‍රිත විවිධ නිෂ්පාදන සකස් කරලා තියෙන ආකාරය දරුවනේ. කොහු ආශ්‍රිත පෝච්චි බඳුන් තියෙන දරුවනේ මේ පැලට්ස් විදිහට තියෙනවා. කොහු ආශ්‍රිත විවිධ නිෂ්පාදන මේ පරිසර හිතකාමී බඳුන් තියෙන දරුවනේ මේ අපි සකස් කරපුවා. මේ ඇසුරුම් තියෙන බඳුන් කොහු ආශ්‍රිත නිෂ්පාදන. නිෂ්පාදන සැකසීම සඳහා පොල් කෙඳි සකස් කරගන්න ආකාරය. ආකාර දෙකක් තියෙනවා. මෙන්න සුදු පොල් කෙඳි, ඒ වගේම දුඹුරු පොල් කෙඳි. තේකොළ නිෂ්පාදනයට අපි යනවා දරුවෝ. ඊළඟ ප්‍රධාන වැවිලි භෝග අතර ලංකාවේ ප්‍රමුඛ ස්ථානයේ අංක 1 හම්බෙන්නේ තේකොළ වලට දරුවනේ. ලංකාවේ තේ ගත්තාම උසස්ම තත්ත්වයේ තේ විදිහට හඳුන්වනවා. ලංකාවේ තේ වලට ලෝකේ උසස්ම ප්‍රමිතියෙන් යුතු උසස්ම තත්ත්වයේ උසස්ම ගුණාත්මක තත්ත්වයෙන් යුතු තේ විදිහට ලංකාවේ තේ හඳුන්වනවා දරුවනේ. ලංකාව තේ වලට ලෝක වෙළඳපොලේ වඩා ඉහළ ඉල්ලුමක් ප්‍රමුඛ ස්ථානයක් තියෙනවා දරුවනේ. එහෙනම් ඒකත් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. මේකදී අපි කළු තේ නිෂ්පාදනයේ බ්ලැක් ටී සහ කොළ තේ නිෂ්පාදනයේ සිදු කිරීම ගැනයි දරුවනේ සාකච්ඡා කරලා තියෙන්නේ. එහෙනම් තේ කොළ නිෂ්පාදනයේදී කළු තේ නිෂ්පාදනයේ බ්ලැක් ටී හා ග්‍රීන් ටී සම්බන්ධයෙන් දරුවනේ අපි කතා කරලා අවසන් කරලා තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙමු මේ ෆ්ලෝ chart එකක් කරහා මේ කළු තේ නිෂ්පාදනයේදී අනුගමනය කරන පියවර ටික දුල පුතාලත් එක්ක නැවතත් මෙතනදී මතක් කරලා දෙන්න කැමතියි දරුවනේ. පියවර අංක 1 විදිහට
මුලින්ම තේදළු නෙලා ගැනීම සිදු කරනවා දරුවනේ. ඉන් අනතුරුව මේ නෙලාගත් තේදළු කර්මාශාලාවතට ගෙනියනවා. අපි කියනවා විශේෂයෙන්ම තේ කර්මාශාලාව වෙත මේ නෙළු දළු රැගෙන යාම සිදු කරන්න අවශ්‍යයි. ඉන් අනතුරුව දරුවනේ මේ තේදළු තවු මැරීමකට ලක් කරනවා දරුවනේ. ඊට පස්සේ තමයි තවු මැරීමෙන් අනතුරුව තේදළු රෝලින් නැත්නම් ඇඹරීමකට ලක් කරන්නේ. ඉන් අනතුරුව ඔක්සිකරණයට ලක් කිරීම ඔක්සිඩේෂන් අවස්ථාවයි තියෙන දරුවනේ. ඊට පස්සේ වියලීම තියෙන දරුවනේ. ඊට පස්සේ පිරිසුදු කිරීම හා ශ්‍රේණිගත කිරීම සිදු කරනවා. අවසන් වශයෙන් මේ ඇසිරීම සිදු කරනවා. මේකයි දරුවනේ පියවර. පියවර කීයකද දරුවනේ අපි මේක සාකච්ඡා කරේ. තේදළු නෙලීම අංක 2, තේදළු කර්මාශාලාව වෙත රැගෙන යාම අංක 3, අපි කියනවා තේදළු සවුමැරීමට භාජනය කිරීම. ඒ වගේම අංක 4 මගින් තේදළු ඇඹරීම සිදු කරනු ලබනවා දරුවනේ වයර් බවට පත් කරගන්න. ඊට පස්සේ ඔක්සීකරණයට ලක් කරනවා දරුවනේ තේදළු. ඔක්සීකරණයෙන් පස්සේ මේ වියලීමට ලක් කරනවා දරුවනේ. ඊට පස්සේ පිරිසුදු කිරීම හා ශ්‍රේණිගත කිරීම සිදු කරනවා. තේ 7 වෙනි පියවර. 8 වෙනි පියවරේ දරුවනේ මේවා ඇසිරීම සිදු කරනවා. පැකින් එකයි 8 වෙනි පියවරේදී සිදු කරන්නේ. කළු තේ නිෂ්පාදනයේ අනුගමනය කරන පියවර ටික. කළු තේ නිෂ්පාදනය අනුගමනය කරන ඊළඟ පියවර ටිකයි මේ ලොකු කරලා තියෙන දරුවනේ මෙතන ලං කරලා පෙන්නන්නේ. මේ කළු තේ මුලින්ම තේදළු නෙලීම සිදු කරනවා දරුවනේ. දළු නෙලීම නෙලාගත් තේ කර්මාශාලාවට රැගෙන යාමයි දරුවනේ තියෙන්නේ. තේ කර්මාශාලාව වෙත නෙළු දළු රැගෙන යාම. ඊට පස්සේ ඉපිරිත තවු මැරීමේ ක්‍රියාවලිය. තේදළු තවු මැරීමට භාජනය කරනවා දරුවනේ. අවසානයේ තමයි තේදළු ඇඹරීම සිදු කරන්නේ. ඉන් අනතුරුව ඔක්සිකරණයට ලක් කරන ඔක්සිඩේෂන් පියවර. වියලීම දරුවනේ. වියලීමෙන් පස්සේ පිරිසුදු හා ශ්‍රේණිගත කිරීම සිප්‍රින් ඇන් ග්‍රේඩින්. අවසානයේ තමයි පැකින් එක තියෙන්නේ. ඇසිරීමේ ක්‍රියාවලිය අවසානයේ පැකින් එක සිදු කරන්නේ දරුවෝ. කොළතේ නිෂ්පාදනය සැකසීමේ ක්‍රියාවලිය ටිකක් දරුවනේ මුලින්ම අපි තේදළු නෙලා ගැනීම සිදු කරනවා. කළු තේ නිෂ්පාදනයේදී වගේම මුලින්ම තේදළු නෙලා ගැනීම. නෙලාගත් තේදළු තේ කර්මාශාලාව වෙත දෙනු දළ රැගෙනීම සිදු කරනවා දරුවනේ. ඒකෙදී ඊළඟ මේ මෙලෙස රැගෙන ලද තේදළු තුලින් හුමාලය යැවීම සිදු කරනවා දරුවනේ. අනිවාර්යයෙන්ම හුමාලය යැවීම සිදු කරනවා. ඒකෙන් අපි කරන්නේ පොලිෆෙනෝල් ඔක්සිඩේස් එන්සයිම් අක්‍රිය කිරීම මේ ස්ට්‍රීමින් එකේදී ඊට පස්සේ පත්‍ර රෝලින් ඇඹරීමකට ලක් කරනවා පුතේ. ඇඹරුවාගෙන් පස්සේ තමයි පත්‍ර වියලීමකට ලක් කරන්නේ. ඉන් අනතුරුව යන්ත්‍රානුසාරයෙන් නියමිත හැඩයෙන් යුතු තේකොළ සකසනවා දරුවනේ. ෂේපින් ස්ටයිලින් එක. ඊට පස්සේ පිරිසුදු කිරීම හා ශ්‍රේණිගත කිරීම කරනවා දරුවනේ. අවසානයේ තමයි මේක ඇසිරීමේ ක්‍රියාවලිය සිදු කරන්නේ. එහෙනම් මුලින්ම කොළතේ නිෂ්පාදනයේදීත් අපි කළු තේ නිෂ්පාදනයේ වගේ තේදළු නෙලීම, ඒ වගේම නෙලන ලද තේදළු කර්මාශාලාවට රැගෙනීම සිදු කරන්න ඕනේ දරුවනේ. ඊට පස්සේ මෙන්න තේදළු තුලින් හුමාලය යවනවා. එමගින් පොලිෆිනෝල් ඔක්සිඩේස් එන්සයිම් අක්‍රිය කරනවා දරුවනේ මේ ස්ට්‍රීමින් එකේදී. පත්‍ර ඇඹරීමකට ලක් කරනවා. ඊට පස්සේ වියලීමකට ලක් කරනවා. ඊට පස්සේ මේ යන්ත්‍රානුසාරයෙන් නියමිත හැඩයෙන් යුතු තේකොළ සකස් කරන්න පුළුවන් දරුවනේ. අවසානයේ පිරිසුදු කිරීම හා ශ්‍රේණිගත කිරීම සිදු කරනවා. ඉන් අනතුරු මේක ඇසිරීම සිදු කරනවා. මේකයි කොළතේ නිෂ්පාදන සැකසීමේ ක්‍රියාවලිය විදිහට අපිට සඳහන් කරන්න පුළුවන් දරුවෝ. කොළතේ නිෂ්පාදන සැකසීමේ ක්‍රියාවලිය මේ බඳ සමීප කරලා තියෙනවා මේ අවස්ථාවේ මේ ෆ්ලෝ chart එක. දළු නෙලීම තේ කර්මාශාලාවට නෙළු දළු රැගෙනීම දරුවනේ. ඊට පස්සේ මේ තේකොළ තුලින් හුමාලය යවනවා. තේ දළු තුලින් හුමාලය යවනවා දරුවනේ. ඒ කරන්නේ ඇයි පොලිෆිනෝල් ඔක්සිඩේස් එන්සයිම් අක්‍රිය කිරීමටයි මේක කරන්නේ. ඊළඟට පත්‍ර ඇඹරීම සිදු කරනවා. අනතුරුව වියලීම යන්ත්‍රානුසාරයෙන් නියමිත හැඩයෙන් යුතු තේකොළ සකස් කරන්න පුළුවන්. ඊට පස්සේ වියලීමෙන් පස්සේ අන්න ඊට පස්සේ පිරිසුදු හා ශ්‍රේණිගත කිරීම මගින් අවසානයේ ඇසිරීම සිදු කරනු ලබනවා. කොළතේ නිෂ්පාදන ක්‍රියාවලිය. ලංකාවේ ඉහළ ගුණාත්මක භාවිත රබර් හා රබර් ක්‍රියාශ්‍රිත නිෂ්පාදන අපනයනය කරනවා දරුවනේ. මේ බන් රබර් ආශ්‍රිත නිෂ්පාදන තියෙනවා දරුවනේ. බලන්න. ඊළඟ දෙවන ප්‍රධානතම වැවිලි භෝග විදිහට අපි රබර් ගැන කතා කරේ දරුවනේ. ඉතින් මේ රබර් සම්බන්ධයෙන් මේ අපි විශේෂයෙන්ම මේ සාරාංශගත කිරීමේදී නැවතත් ඔබට මතක් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ තියෙන්නේ ගිලුම් අච්චු ඩිප් මොඩියුල්ස් භාවිතයෙන් භාණ්ඩ බහලුම් භාණ්ඩ මේ බලන්න ඩිප් ප්‍රොඩක්ට්ස් බලන්න දරුවනේ නිෂ්පාදනය කළා තියෙන මේ ගිලුම් අච්චු භාවිතා කරලා නිෂ්පාදනය කළා ඩිප් ප්‍රොඩක්ට්ස් මේ බලන්න ගිලුම් අච්චු අච්චු භාවිතා කරලා රබර් භාණ්ඩ නිෂ්පාදනය කරන ආකාරය මුලින්ම මේ කේන්ද්‍රාපසාරී ශීරයේ සෙන්ට්‍රිෆියුගල් ලැටෙක්ස් එක දරුවනේ මේ සඳහා යොදාගන්නේ. මේ විශේෂයෙන්ම මේක සංයුක්ත කිරි බවට පත් කරනවා. කම්පවුන්ඩ් ලැටෙක්ස් බවට පත් කරන රසායනික ද්‍රව්‍ය එකතු කරලා මුලින්ම ෆස්ට් ඩිෆින් එක පළමු ගිල්වීම දරුවනේ. ඊට පස්සේ පාටියල් ඩිෆින් එක ආංශික ගිල්වීම. ඊට පස්සේ අවශ්‍ය නම් පමණක් නැවත ගිල්වීම සිදු කරනවා දරුවනේ. ඊට පස්සේ තමයි ඩ්‍රයින් එක වියලීම. ඊට පස්සේ වල්කනයිස් කිරීම දරුවනේ. ඊට පස්සේ අච්චු වල උෂ්ණත්වයක් ඇති උඳුනක තැබීම. අච්චු උෂ්ණත්වයක් ඇති උඳුනක තිබ්බට පස්සේ දරුවනේ අච්චුවෙන් ඉවතට ගැනීම සිදු කරන්න පුළුවන් අවසානයේ. අච්චු භාවිතා කරලා රබර් නිෂ්පාදනයේ නැවතත් මේක ටිකක් ප්‍රමාණය ලොකු කරලා ඉදිරිපත් කරලා තියෙනවා. කේන්ද්‍රාපසාරී සීරිය තමයි දරුවනේ සෙන්ට්‍රිෆියුජල් ලැටෙක්ස් එක.
සංයුක්ත කිරි බවට පත් කරනවා රසායනික ද්‍රව්‍ය එකතු කිරීමෙන් කම්පවුන්ඩඩ් ලැටෙක්ස් බවට පත් වෙනවා. මුලින්ම ෆස්ට් ඩිපින් එක පළමු ගිල්වීම ඊට පස්සේ ආංශික ගිල්වීම පාටියල් ඩිපින් එක දරුවනේ. නැවත ගිල්ලීම අවශ්‍ය නම් පමණයි නැවත ගිල්ලීම කරන්නේ. ඉන්න අතුරු මේක ඩ්‍රයින් මෙතඩ් එකට යන්න පුළුවන්, වේලන්න පුළුවන්. ඊට පස්සේ වේලීමෙන් නමතරව වල්කනයිස් කරනවා දරුවනේ. වල්කනයිසේෂන් අවසානයේදී අච්චුව උෂ්ණත්වයක් ඇති දුරක තියෙනවා. අච්චුව යම් උෂ්ණත්වයක් ඇති දුරක තියලා අච්චුව නිවත් කර ගැනීමයි සිදු කරන්නේ. හොඳයි ආදරණීය දූ පුතේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණවේදී 14 වෙනි ඒකකයේ පළවෙනි කොටසයි දරුවනේ සාර්ථකව සාකච්ඡා කළා අවසන් කරේ. අපි බලාපොරොත්තු වුණ ආදරණීය දූ පුතාත් එක්ක මේ 14 වෙනි එකේ දෙවන කොටසත් එක්ක අවසන් කොටසත් එක්ක අපි ළඟට සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා දරුවනේ. ආයිබෝවන්.